හරි. අපි ඊට ආරම්භ කරමු. හැමෝටම ආයුබෝවන්. සුබ රාත්‍රියක් වේවා. ඔබ දන්නවා මේ වෙනකොට අපි මේ පාඩමේ අවසාන කොටසේ තමයි ඉන්නේ. මේ වෙද්දී අයනික බන්ධන, අයනික සංයෝග, සහසංයුජ බන්ධන, සහසංජ සංයෝග, අයනික දැලිස්, පරමාණුක දැලිස්, අයනික සංයෝග වල ලක්ෂණ, සහසංජ සංයෝග වල ලක්ෂණ, තිත්කතිර සටහන්, ලුයිස් තිත් සටහන්, ලුයිස් සියුව සියල්ල අධ්‍යයනය කරලා තියෙනවා. අද අපි මේ පාඩමේ අවසාන කොටසේ ඉන්නේ. මම එක්තරා දෙයක් පැහැදිලි කරනවා. මට ඒකට කියන වචනේ කියන්න ඕනේ. හරි? මේ තියෙන්නේ එක මූලද්‍රව්‍යයේ පරමාණුවක්. මේ තවත් මූලද්‍රව්‍යයේ පරමාණුවක්. මේ මූලද්‍රව්‍ය පරමාණු දෙක සහසංයුජ බන්ධනයකින් බැඳලා ඉන්නේ. සහසංයුජ බන්ධනයකින් බැඳලා ඉන්නේ. හරි? මේ තියෙන්නේ ඒ සහසංයුජ බන්ධනයේ සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගල. මෙයා ඉලෙක්ට්‍රෝන එකක් දෙනවා, මෙයා ඉලෙක්ට්‍රෝන එකක් දෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගල දෙන්නා මොලේ තියාගෙන සහසංයුජ බන්ධනයේ සහභාගී වෙලා ඉන්නවා. එක් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය පරමාණුව ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය පරමාණුවත් එක්ක සහසංජ බන්ධනයෙන් බැඳලා ඉන්නේ. මෙන්න මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තමා වෙතට ඇද ගැනීමට මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල සහසංජ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තමා වෙතට ඇද ගැනීමට තියෙන හැකියාවට නමක් කියනවා. මොකක්ද? විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාවය. very good. විද්‍යුත් ඍණතාවය. හරි? මේක මම ඉගෙනුනේ 10 පන්තියේ 3 වෙනි පාඩමේදී. ඔබට මතක නැද්ද? මට නම් මතකයි. හරි? මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳලා ඉන්නකොට ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තමා වෙතට ඇද ගැනීමට තියෙන හැකියාවට කිව්වේ විද්‍යුත් ඍණතාවය කියලා. හරියට හරි. දැන් දරුවනේ මේ හයිඩ්‍රජන් පරමාණුවයි ක්ලෝරින් පරමාණුවයි කියන දෙන්නා ගත්තොත් විද්‍යුත් ඍණතාවය සමානයිද වෙනස්ද? වෙනස්. ඇයි දරුවනේ ඔව් අපි ප්‍රස්තාර ඇඳුනේ මතක නේද? පරමාණු ක්‍රමාංක එක පැත්තකට දාලා අනිත් පැත්තට විද්‍යුත් ඍණතාවය දෙන ප්‍රස්තාරයක් ඇඳන්නේ. ආවර්තිතාවගේ ආවර්තයක වමේ සිට දකුණට යද්දී ඍණතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. ඍණතාවයේ වැඩිම වෙන්නේ කීවෙනි කාණ්ඩයේද? 7 වෙනි කාණ්ඩය. මේවා මතක් කරගන්න පඩ කරලා තියෙන්නේ. ඒවා පේපර් ක්ලාස් එකේ සම්පූර්ණ විභාග ප්‍රශ්න කරලා තියෙන්නේ. හරි? එතකොට ක්ලෝරින් පරමාණුවේ ඍණතාවය හයිඩ්‍රජන් පරමාණුවේ ඍණතාවයට වඩා වැඩි. මෙයා 7 වෙනි කාණ්ඩයේනේ. හරිද? එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍ය පරමාණුකුයි ඍණතාවයේ අඩු මූලද්‍රව්‍ය පරමාණුකුයි සහසංජ බන්ධනයකින් බැඳලා තියෙනවා. එතකොට මෙන්න මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ආකර්ෂණය වෙනවා. වැඩිපුර ඇදෙනවා කවුරු පැත්තටද? ක්ලෝරින් පරමාණු පැත්තට. මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ආකර්ෂණය වෙන්නේ ක්ලෝරින් පරමාණු පැත්තට. ඇයි? මෙයාට වඩා මෙයාගේ ඍණතාවය වැඩි. හරි? ඒතකොට දැන් අපි හයිඩ්‍රජන් පරමාණු මෙහෙම ගත්තොත්, ක්ලෝරින් පරමාණු මෙහෙම ගත්තොත්, මේ සහසංජ බන්ධනයේ නම් මේ සහසංජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර මේ පැත්තට ඇදෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ක්ලෝරින් පරමාණු මත කුඩා ඍණාරෝපණයක් හටගන්නවා.
ඒක නිරූපණය කරන්නේ මෙන්න මෙහෙමයි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලේ මේ පැත්තට වැඩිපුර ගිය නිසා මෙයාට ඇති වෙනවා කුඩා ධන ආරෝපණයක්. කුඩා ධන ආරෝපණයක්. හරි? මෙන්න මේ විදිහට විද්‍යුත් ඍණතාවය වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳුනොත් ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ඍණතාවයේ වැඩි පරමාණු පැත්තට වැඩිපුර ආකර්ෂණය වෙලා ඒ පරමාණු මත කුඩා ඍණාරෝපණයකුත් අනිත් පරමාණු මත කුඩා ධනාරෝපණයකුත් හටගත්තාම මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ද්‍රවීකරණය කියලා. ද්‍රවීකරණය. මෙන්න මේ සිද්ධියට අපි කියනවා ද්‍රවීකරණය උනායි කියලා. ද්‍රවීකරණය වුණා. හරි? එහෙනම් කෙටියම කියන්න මේ ද්‍රවීකරණයට හේතුව මොකක්ද? ඇයි මෙහෙම ද්‍රවීකරණය අනු ද්‍රවීකරණය වුණේ? මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල වැඩිපුර මේ පැත්තට දිච්ච නිසානේ. ඇයි මේ පැත්තට වැඩිපුර ඇදුනේ? වැඩි නිසා. මොකද වුනේ පුතා? පැහැදිලි වුනේ? විද්‍යුත් ඍණතාවය වැඩි නිසා. ඔව් හයිඩ්‍රජන් පරමාණුවට වඩා ක්ලෝරින් පරමාණුවේ ඍණතාවය වැඩි නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන වල වැඩිපුර මේ පැත්තට ඇදුනා. ඇදිලා මේ යන්නේ නැහැ. ඇදි මේ පැත්තට වැඩිපුර ගියා. ඒ නිසා මෙයා මත කුඩා ඍණාරෝපණයක් හට ගන්නවා. මෙයා මත කුඩා ධනාරෝපණයක් හට ගන්නවා. මෙන්න මේ සිද්ධියට අපි කියන මොකක්ද කියලාද? ද්‍රවීකරණය කියලා. ද්‍රවීකරණය කියලා කියනවා. පැහැදිලිද? පැහැදිලිද? මෙන්න එතකොට දැන් බලන්න. දැන් මෙතන අපූර්ව දෙයක් වෙනවා. දැන් එතකොට හරියට මේ සහසංජ බන්ධනය සමමිතිකද? මේ අණුව සමමිතිකයිද? අසමමිතිකයිද? අසම්මිතික. අසම්මිතිකයි. ඔව්. මේ සහසංජ බන්ධනය සම්මිතික නෑ. මේ අණුව සම්මිතික නෑ. හේතුව මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මේ පැත්තට පොඩක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. හරි? හරි. ලියන මාතෘකාව විද්‍යුත් ඍණතාවය යනු විද්‍යුත් ඍණතාවය යනු විද්‍යුත් ඍණතාවය යනු විද්‍යුත් ඍණතාවය යනු ලියන්න මූලද්‍රව්‍ය පරමාණුවක් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව විද්‍යුත් ඍණතාවයයි තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව විද්‍යුත් ඍණතාවයයි විද්‍යුත් ඍණතාවයයි
හරි ඔය 10 පන්තියේ තුන්වෙනි පාඩමේදී උගන්වපු එක ආයෙත් මම කියලා දුන්නා. එතකොට ඍණතාවයේ වෙනස් පරමාණු දෙකක් සහසංජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ඍණතාවයේ වැඩි පරමාණු පැත්තට මොනවා වෙනවද? ආකර්ෂණය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ආකර්ෂණය වෙච්ච පරමාණු මත කුඩා ඍණාරෝපණයකුත් අනෙක් පරමාණු මත කුඩා ධනාරෝපණයකුත් හට ගන්නවා. මෙන්න මේක අපි හඳුන්වනවා ද්‍රවීකරණය කියලා. ද්‍රවීකරණය කියලා. හරි මාතෘකාවක් ලියන්න ද්‍රවීකරණය යනු. ද්‍රවීකරණය යනු. ද්‍රවීකරණය යනු. ද්‍රවීකරණය යනු. ලියන්න විද්‍යුත් ඍණතාවයේ වෙනස් විද්‍යුත් ඍණතාවයේ වෙනස් විද්‍යුත් ඍණතාවයේ වෙනස් පරමාණු දෙකක් විද්‍යුත් ඍණතාවයේ වෙනස් පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට විද්‍යුත් ඍණතාවයේ වෙනස් පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට සහසංජ බන්ධනයකින් බැඳී ඇති විට ඍණතාවයේ වැඩි පරමාණුව දෙසට ඍණතාවයේ වැඩි පරමාණුව දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ඍණතාවයේ වැඩි පරමාණුව දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ආකර්ෂණය වී එම පරමාණුවට වැඩිපුර ආකර්ෂණය වී එම පරමාණුවට කුඩා ඍණ ආරෝපණයකුත් එම පරමාණුවට කුඩා ඍණාරෝපණයකුත් අනෙක් පරමාණුවට කුඩා ධනාරෝපණයකුත් ලැබීම ද්‍රවීකරණය ලෙස හැඳින්වේ. ද්‍රවීකරණය ලෙස හැඳින්වේ. හරි මේක ලියන්න ප්‍රශ්නයක් විදිහට ලියන්න. මම කියන්නේ ඔය කතන්දරේ තේරුණාද කියලා? විද්‍යුත් ඍණතාවය නම් කොහොමත් ඔයාලට තේරෙන්න තිබුණේ 10 පන්තිදී කරන්නේ නේද? ද්‍රවීකරණය තේරුණාද? ඔව් සර්. හරි. මේක ප්‍රශ්නයක් විදිහට ලියන්නකෝ. hydrogen fluoride නෙමෙයි hydrogen fluoride ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? hydrogen fluoride ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි?
right. ඉස්සලා කියන්නකෝ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සූත්‍රය මට කියන්න. ඕන වැඩි. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සූත්‍රය මට කියන්න. කමාර වැඩි. ඈ? හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් හැදෙන්නේ හයිඩ්‍රජනේ ෆ්ලෝරින්. හයිඩ්‍රජන් ආවර්තාවගේ පළවෙනි කාණ්ඩයේ සංයුක්තාවය කීයද? 1යි. ෆ්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ සංයුක්තාවය කීයද? 1යි. 1යි. එයි හරිද? 1යි. එහෙනම් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සූත්‍රය මොකක්ද? HF හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හරි? එතකොට දැන් මේ බලන්න. දැන් මේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණු ඇඳුත් මෙහෙම නේද එන්නේ? හයිඩ්‍රජනේ ෆ්ලෝරින් එකත් වෙනවා සහසංජ බන්ධන එකක්. ඕනේ මේක මත තියෙනවා එකසරේ ඉලෙක්ට්‍රෝන යුගල් 6ක්. ඔන්න ඔහොම තමයි අණු එන්නේ. දැන් මට කියන්න හයිඩ්‍රජනේ ෆ්ලෝරිනුයි ගත්තොත් ඍණතාවයේ වැඩි කාර්යයක. හයිඩ්‍රජන්ද ෆ්ලෝරින්ද? Fluorine. ෆ්ලෝරින්. ඔබට මතක ඇති ඍණතා ප්‍රස්ථාරයේ අඳිනකොට අපි පැහැදිලි කරා අපි කතා කරන මූලද්‍රව්‍ය වලින් ඍණතාවයේ වැඩිම එක්කන ෆ්ලෝරින්. අත්‍රිකාට ෆ්ලෝරින්. එහෙනම් හයිඩ්‍රජන්ට වඩා ෆ්ලෝරින්ගේ ඍණතාවය වැඩි. එහෙනම් මෙන්න මේ සහසංජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර දෙන්නේ කවුරු පැත්තටද? Fluorine පැත්තට. ෆ්ලෝරින් පැත්තට. ෆ්ලෝරින් පැත්තට. ඒ හින්දා ෆ්ලෝරින් මත ඇති වෙනවා කුඩා මොකද? කුඩා ආරෝපණය. දැන් දරුවනේ වෙනවා අයනික සංයෝග නෙවෙයි මේ. අයනික සංයෝග වල නම් ධන ඍණ ආරෝපණ අට ගන්නවා. මේ සහසංජ සංයෝගනේ. තේරුණාද? ඒතර මේ වගේ අර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලේ මෙහා පැත්තට යාම හින්දා මෙහා පැත්තට ගන්න කුඩා ඍණ ආරෝපණයක්. කුඩා ඍණ කියලා කියන මෙන්න මේ මොන කුඩා ඍණ ආරෝපණ වෙන්නද? එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන අර පැත්තට වැඩිපුර දික්කින්දා මෙහා මත හට ගන්න කුඩා ධන ආරෝපණය. කුඩා ධන ආරෝපණය. දැන් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව මොන අණුවක් වෙලාද? මොකක් වෙලාද? ද්‍රවීය අණුව. ද්‍රවීකරණය වෙලා. ද්‍රවීකරණය වෙච්ච අණුවක් අපි හඳුන්වන්නේ ද්‍රවීය අණුවක්. ද්‍රවීය අණුවක්. තේරුණාද නැද්ද? ඉක්මනින් කියන්න වෙලාව. ප්‍රශ්න තියෙනවා නම් අහන්න දරුවනේ. එල්ලාවල ඉන්නවද? ඔව් සර්. මොකද කියන වැඩේ තේරුණාද? සාය පාරක් ටිකක් කියලා දෙන්න. හරි. දැන් විද්‍යුත් ඍණතාවය කියන එක තේරෙනවද? විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ සහසංයුජ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන් පැත්තට ඇද ගන්න තියෙන හැකියාව. හරි. දැන් හයිඩ්‍රජනේ ෆ්ලෝරිනුයි ගත්තාම බලන්න. හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය පරමාණුවයි ෆ්ලෝරින් මූලද්‍රව්‍ය පරමාණුවයි කියන දෙන්න සැලකුවාම මෙයාට වඩා මෙයාගේ ඍණතාවය වැඩි. ඒ කියන්නේ අර සහසංජ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මෙයාට වඩා මෙයාට ඇදෙනවා වැඩි. මෙයාට ගන්න තියෙන හැකියාව වැඩි. ඍණතාව වැඩි. එතකොට මෙන්න මෙහෙමනේ සහසංජ බන්ධනයේ තියෙන්නේ. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, මෙන්න සහසංජ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. ඒත් මේ ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ඇදෙන්නේ ඍණතාවයේ වැඩි කෙනා පැත්තට. එතන හයිඩ්‍රජනේ ෆ්ලෝරිනුයි ගත්තාම ඍණතාවයේ වැඩි කාගේද? ෆ්ලෝරින්. ඒ හින්දා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙයා පැත්තට වඩා මෙයාගේ පැත්තට වැඩිපුර ඇදෙනවා. මෙහෙට යනවා. ඇදිලෙම යන්නේ. නමුත් මැදෙන්නේ තියෙන්නේ මේ පැත්තට යනවා. එතන මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණනේ. ඍණනේ. ඒ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට වැඩිපුර ගියේ හින්දා මේ ෆ්ලෝරින් පරමාණු මත ඇති වෙනවා කුඩා ඍණ ආරෝපණයක්. හරි.
මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඈත් වුණානේ. ඒ හින්දා මෙයා මත ඇති වෙනවා කුඩා ධනාරෝපණය. මෙන්න මේ විදිහට මෙයා මත කුඩා ඍණාරෝපණයකුයි මෙයා මත කුඩා ධනාරෝපණයකුයි හටගත්තා. මේකට කියනවා ද්‍රවීකරණය කියලා. ද්‍රවීකරණය. Excuse me, sir. ක්ලෝරයිඩ් කියන්නේ ද්‍රවීකරණය වෙච්ච අණුවක්. ද්‍රවීය අණුවක්. Sir, ඔව් කියන්නද? sir ළමයෙක්ට ඇඩ් වෙන්න බෑ කිව්වනේ. හරි මම යාට කිසිමක් දෙන්න මම කතා කරන්න කියන්න. මම යාට කිසිමක් දෙන්න මම කතා කරන්න කියන්න. කිසි කෙනෙක්ට සාධාරණයක් කියලා කියන්නේ නැහැ. හරි? රයිට්? කියන්නකෝ. මට කියන්නේ නම් මේ ද්‍රවීකරණය කියන එක උනේ මොකක් නිසාද? මේ දෙන්නගේ මොකක් නිසාද? විද්‍යුත් ඍණතාවය විද්‍යුත් ඍණතාවේ වෙනස නිසා. වෙනස නිසා දෙන්නගේම ඍණතාවය සමානයි නම් මේ වැඩේ වෙන්නේ නැහැ. නමුත් හයිඩ්‍රජන්ගේ ෆ්ලෝරීන්ගේ ඍණතාවය වෙනස්. ඒ ඍණතාවයේ වෙනස නිසා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ වගේ ද්‍රවීකරණය වෙච්ච අණු වලට අපි කියනවා ද්‍රවීය අණුවක් කියලා. හොඳයි. දැන් මට මේකට උත්තරයක් දෙන්න ඕන හරියට. හයිඩ්‍රජන් අණුවක් ගත්තොත් හයිඩ්‍රජන් අණුව හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු කීයකින්ද? දෙකකින්. ඒක මෙහෙමනේ දෙන්නේ. මේ බලන්න හයිඩ්‍රජන් එක පරමාණුවක්. මෙන්න අනිත් හයිඩ්‍රජන් පරමාණුව. මෙයා ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා. දැන් මේක ගැන හිතලා මට කියන්න හයිඩ්‍රජන් අණුවක් මේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව වගේ ද්‍රවීය අණුවක්ද නැද්ද? නෑ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? අර වගේ අදගන්න වෙනසක් නැති නිසා. වෙනසක් නැති ඉඳලා දෙකම සමාන. ඔව් මොන වෙනසද නැත්තේ? විද්‍යුත් ඍණතාවය සමාන. අන්න හරි. මෙයත් හයිඩ්‍රජන් දෙන්නාගේම ඍණතාවය සමානයි. එහෙනම් මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මෙයා පැත්තට වැඩිපුරවත් මෙයා පැත්තට වැඩිපුරවත් ඇදෙන්නේ නැහැ. හරියටම සමමිතිකව තියෙනවා. ඒ හින්දා මෙයා මත කුඩා ධනාරෝපණවත් ඍණාරෝපණවත් මෙයා මත කුඩා ධන ඍණාරෝපණ හටගන්නේ. ඒ කියන්නේ මේක අපි කියනවා නිර්ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවීය අණුවක් කියලා අපි කියනවා. හරි. එතකොට මෙන්න මේ වගේ අණුවක් අපි කියනවා නිර්ද්‍රවීය අණුවක් කියලා. නිර්ද්‍රවීය අණුවක්. හරි ද්‍රවීකරණය වෙච්ච අණුවක් නෙවෙයි. හරි. හරි පුතාට උත්තර ලියමු අපි. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි ලියන්න. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව සෑදෙන්නේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව සෑදෙන්නේ hydrogen fluoride අණුව සෑදෙන්නේ hydrogen පරමාණු සහ hydrogen පරමාණු සහ fluorine පරමාණු අතරයි. hydrogen පරමාණු සහ fluorine පරමාණු අතරයි.
हाइड्रोजन परमाणु सह फ्लोरीन परमाणु अतरයි हाइड्रोजन परमाणु सह फ्लोरीन परमाणु अतरයි මෙම පරමාණු දෙකෙහි විද්‍යුත් ඍණතාවය වෙනස්ය මෙම පරමාණු දෙකෙහි විද්‍යුත් ඍණතාවය වෙනස්ය මෙම පරමාණු දෙකෙහි විද්‍යුත් ඍණතාවය වෙනස්ය विद्युत ऋणतावे विनश्य एनम हाइड्रोजन परमाणुවට වඩා फ्लोरीन परमाणुවේ हाइड्रोजन परमाणुවට වඩා फ्लोरीन परमाणुවේ हाइड्रोजन परमाणुවට වඩා फ्लोरीन परमाणुවේ विद्युत ऋणताවය වැඩිය विद्युत ऋणताවය වැඩිය विद्युत ऋणताවය වැඩිය हरी हाइड्रोजन ऋणतावे වැඩි මම ආපහු කියන්න උත්තර කියන්නේ ඉල්ලා ऋणतावे වැඩි බාන හරිද කියලා ආපහු දැන් ආයෙත් අහනවා ආයෙත් කියන්නේ කියලා බාන මම කිව්වේ මෙන්න මේම हाइड्रोजन फ्लोराइड අණුව සෑදෙන්නේ हाइड्रोजन परमाणु सह फ्लोरीन परमाणु අතර हाइड्रोजन परमाणुවේ सह फ्लोरीन परमाणुවේ विद्युत ऋणतावे विनश्य एनम हाइड्रोजन परमाणुවට වඩා फ्लोरीन परमाणुවේ विद्युत ऋणताවය වැඩිය एनम हाइड्रोजन परमाणुවට වඩා फ्लोरीन परमाणुවේ विद्युत ऋणताවය වැඩිය මේ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල फ्लोरीन परमाणुව දෙසට මේ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල फ्लोरीन परमाणुව දෙසට වැඩිපුර ආකර්ෂණය වී මේ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල फ्लोरीन परमाणुව දෙසට වැඩිපුර ආකර්ෂණය වී फ्लोरीन परमाणुව මත කුඩා ඍණාරෝපණයක්ද फ्लोरीन परमाणुව මත කුඩා ඍණාරෝපණයක්ද हाइड्रोजन परमाणु मत कुडा धनारोपणयක්ද हाइड्रोजन परमाणु मत कुडा धनारोपणयක්ද ඇතිවේ
මේ නිසා හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. මේ නිසා හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. මේ නිසා හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අණුව ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. හරිද පුතා වැඩේ? තේරුණාද? හරි. හරි ඒක ප්‍රශ්නයක් විදිහට ලියගන්න මම කිව්වේ මෙන්න මේක ප්‍රශ්නයක් විදිහට ලියගන්න. ඊළඟ එක ලියන්න. මේක අදගන්න මේක අදගන්න. මේක කුඩා ඍණ මේක කුඩා ධන. මේක පොඩක් අදගන්න. මේක පොඩක් අදගන්න. හරි ලියන්න මෙන්න මේක ප්‍රශ්නයක් විදිහට ලියගන්න. ප්‍රශ්නයක් විදිහට ලියන්න එක හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? හරි දැන් මම කියන්නේ බෙලක් ඇයි හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් කියලා කියන්නේ? ඉස්සෙල්ලා කියන්න ඕන හයිඩ්‍රජන් අණුව හැදෙන්නේ කවුරු එකතු වෙලාද? හයිඩ්‍රජන් පරමාණු දෙකකින්. අන්න හරි. හයිඩ්‍රජන් අණුව හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකින්. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු දෙකේ ඍණතාවය මොකද වෙන්නේ? සමානයි. ඒ මියත් දරුවනේ හයිඩ්‍රජන් මෙයත් හයිඩ්‍රජන් නේ. එහෙනම් මේ දෙන්නගේම ඍණතාවය සමානයි. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මේ පරමාණු පැත්තටවත් මේ පරමාණු පැත්තටවත් වැඩිපුර ඇදෙන්නේ නැහැ. වැඩිපුර ආකර්ෂණය වෙන්නේ නැහැ. තේරුණාද? හරියට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙක අතර සමමිතිකව පවතිනවා. ඒ නිසා මෙයාමත කුඩා ධනාරෝපණයක්වත් මෙයාමත කුඩා ඍණාරෝපණයක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රවීකරණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි හයිඩ්‍රජන් අණුව හඳුන්වන අණුවක් කියලාද නිර්ද්‍රවීය අණුවක් කියලා. හයිඩ්‍රජන් අණුව අපි හඳුන්වන්නේ නිර්ද්‍රවීය අණුවක්. මේ කතාව තේරුණාද? ඔව් සර්. තේරුම් නැත්නම් අහගන්න පුතා. මොකද දැන් ඉස්සරහට තව පොඩ්ඩකින් පටන් ගන්නවා හයිඩ්‍රජන් බන්ධන. තාදුත් වෙලාවකම හයිඩ්‍රජන් බන්ධන පැහැදිලි කරන්න යන්නේ. හරි? එතකොට මේ දෙන්නගේ ඍණතාවයේ සමානින්දා තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එක පරමාණුවක් පැත්තටවත් වැඩිපුර ආකර්ෂණය වෙන්නේ නැත්තේ. එක පැත්තකටවත් වැඩිපුර ආකර්ෂණය වුණේ නැති නිසා එක පරමාණුවක් මතවත් කුඩා ධනාරෝපණයක් හා ඍණාරෝපණයක් හටගන්නේ නැහැ. හරි? ඉතින් මම ආයෙ පාරක් කියලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. මම කියලා දෙන්නම්. මම ඉතින් අර එකම දේ තමයි ආයෙ කියන්නේ. මේ බලන්නකො. දැන් හයිඩ්‍රජන් අණුවයි ෆ්ලෝරින් අණුවයි කියන දෙන්නා ගත්තාම
මෙයාට වඩා මෙයාගේ ඍණතාවය වැඩි. ඍණතාවය වැඩි කියන්නේ මේ මෙතන තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝනයේදී ඉලෙක්ට්‍රෝන යුගල මෙයාට මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයා පැත්තට වැඩිපුර යනවා. ඇදෙනවා. ඒ හින්දා මෙයා මත හට ගන්නවා කුඩා ඍණාරෝපණය. මෙයා මත හට ගන්නවා කුඩා ධනාරෝපණය. එහෙම හටගත්තාම ඒකට කියනවා ද්‍රවීකරණය වුණයි කියලා. හරි? නමුත් හයිඩ්‍රජන් අණු හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකින්. බලන්න. මේක හයිඩ්‍රජන් පරමාණුවක්, මේ අනිත් හයිඩ්‍රජන් පරමාණුව. මෙයා ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා, මෙයා ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න හවුලේ තියාගෙන ඉන්නවා. එතන මෙයාගේ ඍණතාවයයි මෙයාගේ ඍණතාවයයි සමානයි. මෙතන උනේ එහෙම නෙවෙයි. මෙයාට වඩා මෙයාගේ ඍණතාවය වැඩි. ඍණතාවය වැඩි හින්දා මෙයා වැඩිපුර මෙහාට ගියා. ඒ හින්දා මෙයා ඍණ වුණා, මෙයා ධන වුණා. විශාල වශයෙන් නෙවෙයි කුඩා වශයෙන්. හරි? මෙතන වෙන්නේ මෙයාගේ ඍණතාවයයි මෙයාගේ ඍණතාවයයි සමානයි. ඒ හින්දා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල මේ පැත්තටවත් මේ පැත්තටවත් වැඩිපුර ආකර්ෂණය වෙන්නේ නැහැ. හරියට පරමාණු දෙක අතර සමමිතිකව තියෙනවා. පැහැදිලිද? ඒ නිසා අපි කියනවා හයිඩ්‍රජන් අණු මොකක් කියලාද? ද්‍රවීකරණය වෙච්ච නැති නිර්ද්‍රවීය අණුවක් කියලා. තාමත් තේරුම් නැද්ද? තේරුණා. හරි right. හරි. ලියන්නේ නම් ප්‍රශ්නයක් විදිහට හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? ලිව්වද? ඒක ලිව්වද පුතා? ඔව් සර්. හා? ඔව්. හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හඳුන්වන්නේ ඇයි? ලියන්න යද්දී හයිඩ්‍රජන් අණුව සෑදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු වලිනි. හයිඩ්‍රජන් අණුව සෑදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු වලිනි. हाइड्रोजन परमाणु वलिनी हाइड्रोजन परमाणु देखेही हाइड्रोजन परमाणु देखेही हाइड्रोजन परमाणु देखेही विद्युत ऋणतावय समाने हाइड्रोजन परमाणु देखेही विद्युत ऋणतावय समाने विद्युत ऋणतावय समाने मेनिसा हाइड्रोजन परमाणु දෙක අතර ඇති මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙක අතර ඇති මේ නිසා හයිඩ්‍රජන් පරමාණු දෙක අතර ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල एक परमाणुවක් දෙසටවත් වැඩිපුර ආකර්ෂණය නොවි එක් පරමාණුවක් දෙසටවත් වැඩිපුර ආකර්ෂණය නොවි इलेक्ट्रॉन व्याप्तिय सममितिकව පවතී
ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සමමිතිකව පවතී. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සමමිතිකව පවතී. එනම් ද්‍රවීකරණය නොවේ. එනම් ද්‍රවීකරණය නොවේ. එනම් ද්‍රවීකරණය නොවේ. එනම් ද්‍රවීකරණය නොවේ. මේ නිසා හයිඩ්‍රජන් අණුව නිර්ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. නිර්ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. නිර්ද්‍රවීය අණුවක් ලෙස හැඳින්වේ. හරි චුට්ටක් වඩා මොකක්ද එන්නේ? එතකොට දැන් මුදල තේරුම් ගන්න මේ බලන්න. දැන් අපි කතා කරා අහගන්නකො හයිඩ්‍රජනුයි ෆ්ලෝරිනුයි අතර මෙන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල සහසංජ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. එතකොට මෙයාට වඩා මෙයාගේ ඍණතාවය වැඩි. මේ හයිඩ්‍රජන් පරමාණුවට වඩා ෆ්ලෝරින් පරමාණුවේ ඍණතාවය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මේ පැත්තට ඇදෙනවා වැඩිපුර. ඒ කියන්නේ මොකක්ද? සහසංජ බන්ධනයෙන් බැඳිලා ඉන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල මෙයාගේ සමමිතික නෑ. ඇයි මේ පැත්තට වැඩිපුර යනවා. අන්න ඒ වගේ සහසංජ බන්ධනයක් අපි හඳුන්වනවා ද්‍රවීය සහසංජ බන්ධනයක් කියලා. හරි? ද්‍රවීය සහසංජ බන්ධනයක් කියලා කියනවා. ද්‍රවීය සහසංයුජ බන්ධනයක් කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඍණතාවයේ වෙනස් පරමාණු දෙකක් සහසංජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අසමමිතිකව ව්‍යාප්ත වෙනවා. ඇයි මේ පැත්තට වැඩිපුර යනවා. අන්න අපි කියනවා මේ සහසංජ බන්ධනය ද්‍රවීය සහසංජ බන්ධනයක් කියලා. හරි? දැන් අපි ගත්තොත් එන හයිඩ්‍රජන් අණුවක් හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතරනේ. ඒතර මේ බලන්න. ඒතර මේ දෙන්නගේ ඍණතාවය සමානයි. ඒ හින්දා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල හරියටම සමමිතිකව පවතිනවා. අන්න ඒ වගේ සහසංජ බන්ධනයක් අපි හඳුන්වනවා නිර්ද්‍රවීය සහසංජ බන්ධනයක් කියලා. නිර්ද්‍රවීය සහසංජ බන්ධනයක්. එතකොට ද්‍රවීය සහසංජ බන්ධනයක් ඇති වුණොත් එතන ඇති වෙන්නේ ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවීය සහසංජ බන්ධනයක් හැදුනොත් එතන හැදෙන්නේ නිර්ද්‍රවීය අණුවක්. හරි? පොඩි මාතෘකාවක් ලියන්න. ද්‍රවීය සහසංජ බන්ධන. ද්‍රවීය සහසංයුජ බන්ධන. ද්‍රවීය සහසංජ බන්ධන. ද්‍රවීය සහසංජ බන්ධන. ලියන්න. විද්‍යුත් ඍණතාවය අසමාන. මෙන්න මේ වගේ. විද්‍යුත් ඍණතාවය අසමාන පරමාණු දෙකක්. විද්‍යුත් ඍණතාවයේ අසමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට විද්‍යුත් ඍණතාවයේ අසමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට බන්ධන ඉලෙක්ට්‍රෝන
අසමමිතිකව ව්‍යාප්ත වී බන්ධන ඉලෙක්ට්‍රෝන අසමමිතිකව ව්‍යාප්ත වී සහසංයුජ බන්ධනය ද්‍රවීකරණය වේ. සහසංයුජ බන්ධනය ද්‍රවීකරණය වේ. සහසංයුජ බන්ධනය ද්‍රවීකරණය වේ. සහසංයුජ බන්ධනය ද්‍රවීකරණය වේ. එවැනි සහසංයුජ බන්ධනයක් ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. විද්‍යුත් ඍණතාවයේ අසමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට විද්‍යුත් ඍණතාවයේ අසමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට බන්ධන ඉලෙක්ට්‍රෝන අසමමිතිකව ව්‍යාප්ත වේ. සහසංයුජ බන්ධනය ද්‍රවීකරණය වේ. සහසංයුජ බන්ධනය ද්‍රවීකරණය වේ. මෙවැනි සහසංයුජ බන්ධනයක් ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. මෙවැනි සහසංයුජ බන්ධනයක් ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. මෙවැනි සහසංයුජ බන්ධනයක් ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. ඊළඟට ඔයාලට අංගාල කියන්න පුළුවන් නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද? කලින් කියන්න පුළුවන් දැන්. හරියට අහන්න කියලා තේරුම් ගත්තා නම් දැන් කියන්න පුළුවන්. නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම කියන්නකෝ. නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් හැදෙන්නේ මොන වගේ පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයෙන් බැඳුනොත්ද? විද්‍යුත් ඍණතාවය සමාන. අන්න හරි. විද්‍යුත් ඍණතාවයේ සමාන පරමාණු දෙකක් මොන බන්ධනයෙන්ද? සහසංයුජ බන්ධනයෙන් බැඳුනොත් ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල සමමිතිකද අසමමිතිකද? සමමිතිකයි. ඒ කියන්නේ එක පරමාණුවක් පැත්තටවත් වැඩි ප්‍රතිනිධිනේ. එහෙනම් ඒක ඒ සහසංයුජ බන්ධනයේ ද්‍රවීකරණය වෙනවද? ද්‍රවීකරණය වෙලා නැද්ද? නැහැ. ද්‍රවීකරණය වෙලා නැහැ. අන්න ඒ වගේ සහසංයුජ බන්ධනයක් අපි කියන මොකක් කියලාද? නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් කියනවා. එහෙනම් මට කියන්න ද්‍රවීය සහසංයුජ බන්ධනයක් තියෙන්නේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්ගේද හයිඩ්‍රජන් අණුවේද? හයිඩ්‍රජන්. ද්‍රවීය සහසංයුජ බන්ධනයක් තියෙන්නේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් වලද හයිඩ්‍රජන් අණුවේද? හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් තියෙන්නේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්ගේද හයිඩ්‍රජන් වලද? හයිඩ්‍රජන්. මට මේක උත්තර කියන්න. HCl ද්‍රවීය සහසංයුජ බන්ධනයක් තියෙනවද? නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් තියෙනවද? ද්‍රවීය. ඇයි? හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් දෙන්නේ හයිඩ්‍රජනුයි ක්ලෝරින්. මෙයා මේ මෙන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. මෙයාට වඩා මෙයා ඍණතාවය වැඩි. ඒ හින්දා මෙයා ඇදලා පහළට දෙපැත්ත. එයා සම්මිතික නෑ. හරි මට එන්න කියන්න. නයිට්‍රජන් අණුව ද්‍රවීයද නිර්ද්‍රවීයද? නිර්ද්‍රවීය. නයිට්‍රජන් අණුව හැදෙන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් අතර. දැන් වැඩි තේරෙනව නේද? තේරෙනවද නැද්ද කියන්න. තේරෙනවා. හරි එහෙනම් ලියන්න මාතෘකාවක්
නිර්ද්‍රවීය සහ සංජ බන්ධන කියලා. නිර්ද්‍රවීය සහ සංජ බන්ධන. නිර්ද්‍රවීය සහ සංජ බන්ධන. ලියන්න. විද්‍යුත් ඍණතාවයේ සමාන විද්‍යුත් ඍණතාවයේ සමාන පරමාණු දෙකක් විද්‍යුත් ඍණතාවයේ සමාන පරමාණු දෙකක් විද්‍යුත් ඍණතාවයේ සමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට විද්‍යුත් ඍණතාවය සමාන පරමාණු දෙකක් විද්‍යුත් ඍණතාවය සමාන පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට බන්ධන ඉලෙක්ට්‍රෝන सममितिकව ව්‍යාප්ත වේ. सममितिकව ව්‍යාප්ත වේ. सममितिकව ව්‍යාප්ත වේ. සහසංයුජ බන්ධනයේ ද්‍රවීකරණය නොවේ. සහසංයුජ බන්ධනයේ ද්‍රවීකරණය නොවේ. සහසංයුජ බන්ධනයේ ද්‍රවීකරණය නොවේ. එවැනි සහසංයුජ බන්ධනයක් නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. එවැනි සහසංයුජ බන්ධනයක් නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. ඔන්න ඔයාලම පොඩි ප්‍රශ්නයක් දෙන්න. හරි? හරි මේ බලන්න. මොකක්ද මෙන්න මේ අණුව? ජල අණුව. මම අහනවා ඔයාලගෙන් ජල අණුව ද්‍රවීය අණුවක්ද නිර්ද්‍රවීය අණුවක්ද? ද්‍රවීය අණුව. හොඳයි. හරියටම විශ්වාසද? ඔව් සර්. ෆයිනල් ආන්සර් නේ. රයිට්. කොහොමද ජල අණුව ද්‍රවීය අණුවක් වෙන්නේ? එහෙම නැත්නම් ජල අණුව කොහොමද ද්‍රවීය සහසංයුජ බන්ධන තියෙන්නේ? හොඳට බලන්න. ඉස්සර බලන්න අණුව දිහා බලන්න. අපි අණුව පොඩ්ඩක් ඇදලා බලමු. ලුයිස් විහාරේ බලන්න. මෙහෙමනේ තියෙන්නේ. මෙන්න ඔක්සිජන් පරමාණුව, මෙන්න හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ දෙන්න අතර සහසංයුජ බන්ධන දෙකක් කොහොම තියෙනවා? මේකම තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල දෙකක්. මෙහෙම නේද ජල අණුව තියෙන්නේ. දැන් ළමෙක් අහනවා ඇයි මේක කෙලින් යන්නේ නැත්තේ කියලා. කෙලින් අදින්න පුළුවන්. ඇත්තටම මේව තමයි ජල අණුව තියෙන්නේ. හේතුව මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල අතර විකර්ෂණය හින්දා මෙයා පොඩ්ඩක් පහත් වෙලා තියෙන්නේ. මෙහෙම තමයි ඇත්තටම ජල අණුව තියෙන්නේ. හරි? දැන් මේ ජල අණුවේ බලන්න.
ඔක්සිජන් පරමාණුව ගත්තහම ඔක්සිජන් පරමාණුවට තියෙනවා සහසංජ බන්ධන ඉලෙක්ට්‍රෝන 4ක්. මෙතන 2යි මෙතන 2යි 4ක් තියෙනවා. නේ? ඔක්සිජන් පරමාණුව මෙතන ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා. මෙයා එකක් කවුල් කරනවා මෙන්න සහසංජ බන්ධනයක්. මෙතන ඔක්සිජන් පරමාණුව මෙතන ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් කවුල් කරනවා. මෙතන සහසංජ බන්ධනයක්. එහෙනම් ඔක්සිජන් පරමාණුවේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6 දෙකක් මෙතන එකක් මෙතන කවුල් කරනවා එකක් මෙතන කවුල් කරනවා. හරි? දැන් බලන්න ජලාශයේ තියෙනවා නේද ඔක්සිජන් එක මෙන්න මේ වගේ බන්ධන දෙකක්. මේ එකක් මේ එකක්. ඒකේ ජලාණු ඇතුලේ තියෙනවා මෙන්න මේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් මේ දෙන්න අතර මේ වගේ බන්ධන දෙකක්. තේරුණේ? මේ වගේ බන්ධන දෙකක් තියෙනවා නේද? මේ එකයි මේ දෙකයි. තේරුණේ නැද්ද? තේරුණා. උදාහරණ මේක ජලාණුනේ මේ තියෙන්නේ ජලාණුවේ මේ වගේ එක බන්ධනයක්. මේ තියෙන්නේ ඒ වගේ තව බන්ධනයක්. මේ බන්ධන දෙකක් තියෙනවා මේ වගේ. එතකොට මෙන්න මෙතන තියෙන මේ බලන්න මෙතන ඔක්සිජනේ මෙතන හයිඩ්‍රජනේ ඉන්නේ. මේ දෙන්නගේ ඍණතාවය සමානයි වෙනස් වෙනවා. වෙනස්. කාගෙන්ද ඍණතාවය වැඩි? ඔක්සිජන් මේ. එහෙනම් මෙන්න මෙතන තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර හැදෙන්නේ කවුරු පැත්තටද? ඔක්සිජන් පැත්තට. ඒ නිසා මේ ඔක්සිජන් මත ඇති වෙනවා කුඩා ඍණාරෝපණය. මේ හයිඩ්‍රජන් මත ඇති වෙනවා කුඩා ධනාරෝපණය. ඊළඟ බලන්න මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවනේ. මෙතන සහසංජ බන්ධනයෙන් බැඳි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවනේ. ඒකත් වැඩිපුර ආකර්ෂණය වෙන්නේ කවුරු පැත්තටද? ඔක්සිජන් පැත්තට. ඒ නිසා ඔක්සිජන් මත ඇති වෙනවා කුඩා ඍණාරෝපණයක්. මෙයා මත ඇති වෙනවා කුඩා මොකද්ද? ධනාරෝපණයක්. එහෙනම් ජලාණුව මොන අණුවක්ද? ද්‍රවීය. එහෙනම් ජලාණුවේ තියෙන්නේ මොන සහසංජ බන්ධනද? ද්‍රවීය සහසංජ බන්ධන. ජලාණුවේ තියෙන්නේ ද්‍රවීය සහසංජ බන්ධන. කාට හරි තේරුම් නැත්නම් අහන්නකෝ. කාට හරි ආයෙත් තේරුම් නැත්නම් අහන්නකෝ. ජලාණුවේ තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් අතර බන්ධන දෙකක් තියෙනවා. ඔක්සිජන් වල විද්‍යුතතාවයේ වැඩි, හයිඩ්‍රජන් විද්‍යුතතාවයේ අඩු. ඒ නිසා මෙතන තියෙන සහසංජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙන්නේ කවුරු පැත්තටද? ඔක්සිජන් පැත්තට. ඔයත් කියනවා කරන්නේ. හරි? ආයෙත් කියමින් ඉන්නේ. හරිද? දැන් මෙහෙම පුතා මේ පාඩුවේ මුලින් ඉඳන්ම මේකේ සම්බන්ධ වුණොත් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. දැන් ජලාණුවේ සහසංජ බන්ධන හැදෙන හැටි තේරෙන්නේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඇත්තටම තේරෙන්නේ නැහැ. අත්වාර මතකයි. ජලාණුව අපි අන්දා. මේ බලන්න. ඔක්සිජන්, හයිඩ්‍රජන් මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඒකට මෙයා එකක් දෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඒකට මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මෙයාගේ ඉතිරි ඉලෙක්ට්‍රෝන තව තියෙනවා 4ක්. ඔන්න කොහොමද කියන්නේ? උතර ජලාණුවේ සහසංජ බන්ධන දෙකක් තියෙනවා. එකයි. මේ මං ගත්තා එකක්, මේ මං ගත්තා දෙකක්. එතකොට ඔක්සිජන්ට වඩා හයිඩ්‍රජන් වල ඍණතාවය අඩුයි. ඒ නිසා මෙන්න මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුගල ඍණතාවයේ වැඩි. මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුගල ඍණතාවයේ වැඩි ඔක්සිජන් පැත්තට ඇදෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන් පැත්තට වැඩිපුර ඇදෙනවා. ආකර්ෂණය වෙනවා. එතකොට මෙයා මත ඇති වෙනවා කුඩා ධනාරෝපණයක්. ඔක්සිජන් මත ඇති වෙනවා කුඩා ඍණාරෝපණයක්. ඒ වගේම මෙතනක් තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලක්. මෙයා එකක් දුන්නා මෙයා එකක් දුන්නා. ඒ ඉලෙක්ට්‍රෝන යුගලක් වැඩිපුර දෙන්නේ ඔක්සිජන් පැත්තට.
එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන ඈත් වෙනකොට මෙයාම දැතින කුඩා ධනාරෝපණයක් මෙයාම දැතින කුඩා ඍණාරෝපණයක්. එතකොට මොකද උනේ? ඔක්සිජන් පරමාණුව කුඩා ඍණාරෝපණ වෙනවා. හයිඩ්‍රජන් පරමාණුවේ කුඩා ධනාරෝපණ වෙනවා. ජල අණුව ද්‍රවීකරණය වෙමු අණුවක් බවට පත් වෙනවා. තාමත් තේරුන්නේ නැද්ද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න දැන් ඒ කියන්නේ මට මෙන්න මෙතන තමයි තේරෙන්නේ නැත්තේ. මට මෙන්න මෙතන තේරෙන්නේ නැත්තේ. දැන් ළමයි කිව්වොත් මට සහසංජය බන්ධන හැදෙන තැන ඉඳන් තේරෙන්නේ නැහැ කියලා. අනේ දරුවනේ එහෙමනම් අහන්න එපා මම අසරණයි. ඇයි? හයි සහසංජය බන්ධන උගලන්න පටන් ගන්න දැන් සති 3ක් වෙනවා. මතක් කරලා බලන්න. මම වේගෙන් කියන පාඩම සහසංජය බන්ධන සර් ගිය සතියේ රෙකෝඩ් එක දාලා තියෙනවා. ගිය සතියේ රෙකෝඩ් එක දාලා තියෙන්නේ. ගිය සතියේ අතන රෙකෝඩ් එක දාන්න ඕනේ නෑ ඔයාලට. ඇයි? ළමයි 1000ක් එන්න පුළුවන් මේ පැකේජ් එක කම්පියුටර් ගිය සතියේ පාවිච්චි කරා. ඕන ළමයි කෙනෙක් පුළුවන් පාවිච්චි කරලා තිබුණේ. ගිය සතියේ පුරාම. අද මේ සතියේ මගේ ළඟ නෑ ඒක. වෙන කෙනෙක් ගාවට ගිහිල්ලා. ඒක මම සාමාන්‍ය වෙන එකට මම දුන්නා එක මේ සතියේ. හරි? අමාරුම රෙකෝඩ් එක දාන්න ඕන නම් අර රෙකෝඩ් එක දාන්නම්. හරි? ඒවා අම්දිනි කරලා දැන් මෙහෙමයි ඔයාලා මේ මෙන්න වැඩ දාන්න එපා. හරි මේ වැඩේ පන්ති අරලානේ වැඩේ කරන්න. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ඊයේදී සහසංජ බන්ධනවල ඉදි නැත්තම් තමයි මේක තේරෙන්නේ අනිවාර්යෙන් තේරෙන්නේ. හරි මේකේ අර මුලින් දකින පාඩමක් නේ. අඩු ගානේ සහසංජ අයනික බන්ධන නැතුව සහසංජ බන්ධන වලට සහභාගීලා තිබ්බනම් තමයි මේක තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ. හරි මම මේ රෙකෝඩින් එක ඔක්කොම දාලා තියෙන අධ්‍යයනය කරන්න. හරි? රයිට් ආයෙත් මම කියලා දෙන්නම්. මේ බලන්න. ජලාණුව හැදෙන්නේ H2O. ඔක්සිජන් පරමාණුවයි හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි සහසංජ බන්ධන වලින් බැඳිලා තමයි ජලාණුව හැදෙන්නේ. එතකොට මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලක්. මෙයා එකක් දෙනවා මෙයා එකක් දෙනවා. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලක්. ඒක හැදෙන්නේ කොහොමද? මෙයා එකක් දෙනවා මෙයා එකක් දෙනවා. එතකොට මෙතන තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ගේ ඍණතාවය හයිඩ්‍රජන්ට වඩා වැඩි. ඔක්සිජන්ගේ ඍණතාවය හයිඩ්‍රජන්ට වඩා වැඩි. ඒ නිසා මෙන්න මෙතන තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ගමන් කරනවා ආකර්ෂණය වෙනවා ඔක්සිජන් පැත්තට. ඒ නිසා මෙයාමත් ඇති වෙනවා කුඩා ධනාරෝපණයක්. මෙයාමත් ඇති වෙනවා කුඩා ඍණාරෝපණයක්. මෙතනත් මොකද වෙන්නේ? මෙතනත් තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. මෙයා එකක් දෙනවා මෙයා එකක් දෙනවා ඉලෙක්ට්‍රෝන යුගල හැදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ආකර්ෂණය වෙන්නේ ඔක්සිජන් පැත්තට. ඒ හින්දා එයාමත කුඩා ඍණාරෝපණයක් හට ගන්නවා. මෙයාමත කුඩා ධනාරෝපණයක් හට ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ජලාණුවේ ඔක්සිජන් කුඩා ඍණාරෝපණ හට ගන්නවා. හයිඩ්‍රජන් පරමාණු වල කුඩා ධනාරෝපණ හට ගන්නවා. ජලාණු මොන අණුවක් වෙලාද? ද්‍රවීකරණය වෙච්ච අණුවක් වෙලා. හරි? ලියන්න මෙහෙම. ලියන මාතෘකාවක් විදිහට ජල අණුව ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත ජල අණුව ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත ජල අණුව ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත සංයෝගයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ජල අණුව ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත සංයෝගයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ජල අණුව ද්‍රවීය සහසංයුජ බන්ධන සහිත සංයෝගයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ජලාණුව සහසංජ බන්ධන සහිත සංයෝගයක් ලෙස හඳුන්වන්නේ ඇයි?
හරි ලියන්න එයත් ලියන්න ජල අණුව සෑදී ඇත්තේ ජල අණුව සෑදී ඇත්තේ ජල අණුව සෑදී ඇත්තේ ඔක්සිජන් පරමාණු එකක් සහ हाइड्रोजन परमाणु දෙකකිනි ऑक्सीजन परमाणु දෙකක් සහ ऑक्सीजन परमाणुවක් සහ हाइड्रोजन परमाणु දෙකකිනි हाइड्रोजन परमाणु දෙකකිනි ऑक्सीजन परमाणुවකින් සහ हाइड्रोजन परमाणु දෙකකිනි जल अणुවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ජල අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සහ ඔක්සිජන් මත පිහිටන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතී. මෙතන ඔක්සිජන් මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතී. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතී. හරිනේ? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 1යි 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පවතී. එකක් පවතී ජල අණුවේ ඇති මෙමරිය ඔක්සිජන් ඉරක් හයිඩ්‍රජන් මේ මොකද කියන්නේ ඔක්සිජන් වලින් හයිඩ්‍රජන් අතර තියෙන සහසංජ බන්ධනය නේ ඔක්සිජන් ඉරක් හයිඩ්‍රජන් බන්ධනයේ සැලකූ විට ජල අණුවේ ඇති ऑक्सीजन ඉරක් हाइड्रोजन ඒ කියන්නේ මේ ऑक्सीजन වලින් हाइड्रोजन අතර තියෙන සහසංජ බන්ධනය කියන්නේ ජල අණුවේ ඇති මේක ලියන්න බන්ධනයේ සැලකුව විට ऑक्सीजन පරමාණුවේ ඍණතාවයේ වැඩි නිසා අපිට ऑक्सीजन පරමාණුවේ ඍණතාවය हाइड्रोजन परमाणुවට වඩා වැඩි නිසා ජල අණුවේ ඇති ඔක්සිජන් ඉරක් හයිඩ්‍රජන් බන්ධනයේ සැලකූ විට ඔක්සිජන් පරමාණුවේ ඍණතාවය හයිඩ්‍රජන්ට වඩා වැඩි නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුර ඔක්සිජන් පරමාණුව දෙසට ආකර්ෂණය වේ. ऑक्सीजन परमाणु දෙසට ආකර්ෂණය වේ. ऑक्सीजन परमाणु දෙසට ආකර්ෂණය වේ. ऑक्सीजन परमाणु දෙසට ආකර්ෂණය වේ. මේ නිසා ऑक्सीजन परमाणुව කුඩා ඍණාරෝපණයකුත්
හයිඩ්‍රජන් පරමාණුව කුඩා ධනාරෝපණයකුත් ඇති වී ඔක්සිජන් පරමාණුව කුඩා ඍණාරෝපණයකුත් හයිඩ්‍රජන් පරමාණුවේ කුඩා ධනාරෝපණයකුත් ඇති වී ජලාණුව ද්‍රවීකරණය වේ. ජලාණුව ද්‍රවීකරණය වේ. ජලාණුව ද්‍රවීකරණය වේ. very good again. මුලින්ද Yes, thank you. ජලාණුවේ ඔක්සිජන් ඉරිකැලක් හයිඩ්‍රජන් බන්ධනයේ සැලකුව විට හයිඩ්‍රජන් පරමාණුවට වඩා ඔක්සිජන් පරමාණුවේ ඍණතාවය වැඩි. මේ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන් පරමාණුව දෙසට වැඩිපුර ආකර්ෂණය වී ඔක්සිජන් පරමාණුව මත කුඩා ඍණාරෝපණයකුත් හයිඩ්‍රජන් පරමාණු මත කුඩා ධනාරෝපණයකුත් ඇති වී ජලාණුව ද්‍රවීකරණය වේ. ජලාණුව ද්‍රවීකරණය වේ. ජල අණුව ද්‍රවීකරණය වේ. ජල අණුව ද්‍රවීකරණය වේ. උතන මේක අදලා කියන්නේ. මෙන්න මේ වගේ ජල අණුව කියන්නේ ද්‍රවීකරණය වෙච්ච අණුවක්. ජල අණුව ද්‍රවීකරණය වෙච්ච අණුවක්. හරි මේකේ බන්ධන දෙකක් ඉඳලා තියෙනවා. එක සැරේට හරි දැන් මට කියන්න ජලය ඇතුලේ ඉවරද මේ බලන්න. ඒතර ජලය ගත්තාම ජලය ඇතුලේ තියෙන එක ජල අණුවද? දරුවනේ ජල පරිමාවක් ගත්තාම මේ ජල පරිමාව ඇතුලේ තියෙන ජල අණු එකයිද? නැහැ. අණු කොච්චර තියෙනවද? නේද? එතකොට දැන් ඔන්න අපි හිතමු දැන් මේ ජල වාදනයක් තියෙන්නේ. මේ ජල වාදනයක් තියෙන්නේ. මේ ජල වාදනයේ තියෙන එක ජල අණුවක්. අපි තව ජල අණුවක් ගමු. මෙන්න තව ජල අණුවක්. මේ තව ජල අණුවක්. මෙයා කුඩා මේ ජල අණුවේ මෙයා කුඩා ඍණ මෙයා කුඩා ධන. අපි තව ජල අණුවක් ගමුකෝ. මෙන්න තව ජල අණුවක්. මෙයා කුඩා ධන මෙයා කුඩා ඍණ මෙයා කුඩා ධන. හරි ඔන්න ඔහොම තමයි ජල අණු තියෙන්නේ. දැන් ජල වාදනයේ වල ජල අණු ඔහොම තියෙනවා. තව එකක් කොන්නම ගන්නකො. හරි තව ජල අණු මෙයා කුඩා ඍණ මෙයා කුඩා ධන මෙයා කුඩා ධන. මෙන්න මේ ජල වාදනයේක තියෙන ජල අණු ඔහොම තමයි තියෙන්නේ. ඔයාලා දන්නවා ධනයි ඍණයි අතර ඇති වෙන්නේ ආකර්ෂණයක්ද විකර්ෂණයක්ද? ආකර්ෂණයක්. දැන් බලන්න මේ ජලාණුවේ තියෙන ඔක්සිජන් පරමාණුව කුඩා ඍණාරෝපිතයි. කුඩා. මේ හයිඩ්‍රජන් පරමාණුව කුඩා ධනාරෝපිතයි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුව කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවත් අතර බන්ධනයක් හට ගන්නවා. හරි මේ බලන්න මෙයා කුඩා ධනාරෝපිතයි මේ ජලාණුවේ ඔක්සිජන් පරමාණු කුඩා ඍණාරෝපිතයි මේ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා. මේ බලන්න මේ ජලාණුවේ මේ හයිඩ්‍රජන් පරමාණු කුඩා ධනාරෝපිතයි මේ ජලාණුවේ ඔක්සිජන් පරමාණු කුඩා ඍණාරෝපිතයි මේ දෙන්න අතර ඇති වෙනවා බන්ධනයක්. තේරුණාද නැද්ද?
තේරුණා සර්. ඒ කියන්නේ ද්‍රවීකරණය වෙච්ච එක අණුවක කුඩා ඍණාරෝපිත පරමාණුවකුත් ද්‍රවීකරණය වෙච්ච තවත් අණුවක කුඩා ඍණාරෝපිත පරමාණුවකුත් අතර හටගන්න මොකද්ද? බන්ධන හටගන්නවා. මෙන්න මේ වගේ අණු අතර හටගන්නා බන්ධන වලට කියනවා දරුවනේ අන්තර් අණුක බන්ධන කියලා. අන්තර් අණුක බන්ධන. ආයතන ද්‍රවීකරණය වෙච්ච එක් අණුවක කුඩා ධනාරෝපිත පරමාණුවකුත් ද්‍රවීකරණය වෙච්ච තවත් අණුවක කුඩා ඍණාරෝපිත පරමාණුවකුත් අතර ඇතිවන බන්ධන වලට අපි කියනවා අන්තර් අණුක බන්ධන කියලා. තේරුණේ? තේරුණා සර්. තව එකක් ගන්නකො. අපි මේක අමතක කරමු. මේ බලන්න. මේ තියෙන්නේ මේක අමතක කරන්නකො. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. අපි දන්නවා මෙයා කුඩා ඍණ, මෙයා කුඩා ධන. තව එකක් ගන්නකො. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. මෙයා කුඩා ධන, මෙයා කුඩා ඍණ. ඊට තව එකක් ගන්නකො. මෙයා කුඩා ඍණ, මෙයා කුඩා ධන. එතකොට මේ බලන්න. ද්‍රවීකරණය වෙච්ච මේ අණුවේ ඉන්න කුඩා ඍණාරෝපිත ෆ්ලෝරීන් පරමාණුයි ද්‍රවීකරණය වෙච්ච මේ අණුවේ ඉන්න කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණු අතර ඇති වෙන මොකද්ද? ආකර්ෂණ බැඳීමක්, බන්ධනයක්. මේ වගේ වට අපි කියන මොනවද කියලාද? අන්තර් අණුක බන්ධන කියලා. අන්තර් අණුක බන්ධන. අණු අතර ඇතිවන බන්ධන. අන්තර් අණුක බන්ධන. අන්තර් අණුක බන්ධන. ලියන මාතෘකාව අන්තර් අණුක බන්ධන. අන්තර් අණුක බන්ධන. ඕනතරම් සහසංජ මේ රසායනික බන්ධන පාඩම ඉවරලා ඇති. සිලබස් කවර්ලා ඇති. මේවා දන්නවද කියලා ඔබ ඔබෙන් අහන්න. අන්තර් අණුක බන්ධන. ද්‍රවීකරණය වූ එක් අණුවක කුඩා ඍණාරෝපිත පරමාණුවකුත් ද්‍රවීකරණය වූ තවත් අණුවක කුඩා ධනාරෝපිත පරමාණුකුත් අතර ඇතිවන බන්ධන අන්තර් අණුක බන්ධන ලෙස හැඳින්වේ. අතර ඇතිවන බන්ධන අන්තර් අණුක බන්ධන ලෙස හැඳින්වේ. අන්තර් අණුක බන්ධන ලෙස හැඳින්වේ. අන්තර් අණුක බන්ධන ලෙස හැඳින්වේ. හරි. දැන් එහෙනම් මෙන්න බලන්න. මේ තියෙන්නේ ඔක්සිජන් පරමාණුවක්. මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. දැන් මේක මොන අණුවක්ද? විදිනා මතක කරන්න බෑ වැඩි විදි නේද? ජලාණු. මේක ජලාණුවක්. ජලාණුවේ ඔක්සිජන් පරමාණුව කුඩා
ඍණාරෝපිතයි. ජලාංගයේ හයිඩ්‍රජන් පරමාණු කුඩා ධනාරෝපිතයි. ධනාරෝපිතයි. මෙයක් කුඩා ධනාරෝපිතයි. අපි තව ජලාංගයක් ගමු. තව ජලාංගයක් ගමු. මේ ජලාංගයේ මෙයා කුඩා ඍණාරෝපිතයි. මෙයා කුඩා ධනාරෝපිතයි. මෙයාගේ තර බන්ධන වල සහභාගී නොවෙච්ච ඉලෙක්ට්‍රෝන වලට මේවා අඳින්නේ. හරි? අපි තව ජලාංගයක් ගමු. ඒ ජලාංගයේ මෙන්න හයිඩ්‍රජන් පරමාණු දෙක. මෙයා මෙන්න එකසර ඉලෙක්ට්‍රෝන වල මෙයා කුඩා ඍණාරෝපිතයි. මෙයා කුඩා ධනාරෝපිතයි. චුට්ටක් බලන්න නවත්තලා. එහෙනම් මේ ජලාංගයේ තියෙන කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුවක් මේ ජලාංගයේ තියෙන කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවත් අතර ඇති වෙනවා මෙන්න මේ වගේ බන්ධන. මේ මොන බන්ධනයක්ද? අන්තරාංග බන්ධනය. අන්තරාංග බන්ධනය. මේ අණුවයි මේ අණුව අතරේ බන්ධනය අන්තරාංග බන්ධනය. ඊළඟට මේ ජලාංගයේ තියෙන කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුවයි මේ ජලාංගයේ තියෙන කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණු අතර ගන්නවා මොකද්ද මේ බන්ධනේ? අන්තරාංග බන්ධනය. මෙන්න මේ ජලාණු අතර ඇති වෙන මේ අන්තරාංග බන්ධන වලට තව නමක් අපි කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා කියනවා. හයිඩ්‍රජන් බන්ධන කියලා කියනවා. මෙන්න මේ වගේ හයිඩ්‍රජන් බන්ධන හේවත් අන්තර් අණුක බන්ධන ඇති නොවුන නම් මෙන්න මේ ජලාණු අතර ඇති වෙන මේ අන්තර් අණුක බන්ධන ඒවත් හයිඩ්‍රජන් බන්ධන ඇති නොවුන නම් මේ කතා කරන මමත් නැහැ මේ අහන් ඉන්න ඔබත් නැහැ. ඇයි මෙන්න මේ අන්තරාංග බන්ධන නොතිබුණා නම් දරුවනේ ජලයේ ස්වභාවයේ ද්‍රවයක් ලෙස පවතින්නේ නැහැ. ධනයක් ලෙස පවතින්නේ නැහැ. ධනයක් මොකක්ද කියන්නේ? හරි මේ ස්වභාවයේ ජලයේ ද්‍රවයක් ලෙස පවතින්නේ ජලයේ ස්වභාවයේ වායුවක් විදිහට තමයි පවතින්නේ. ජලයේ ද්‍රවයක් නොවි තිබුණා නම් මේ පෘථිවියේ ජීවයක් හටගන්නේ නැහැ. එහෙනම් ඇත්තටම දරුවනේ මේ පෘථිවියේ ජීවේ හටගත්තේ ජලාණු අතර ඇති වෙන මොන බන්ධනෙකින්ද? අන්තර් අණුක බන්ධන නිසා. පැහැදිලිද? ඒ නිසා තමයි පෘථිවිය මත ජීවියක් හටගත්තේ. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි නේද? ඒක තාපාංකයේ 100ක් උනේ මේ ජලාණු අතර තියෙන අන්තර් අණුක බන්ධනෙින්දා. ඒ වගේම ඔබ දන්නවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවයේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි ඉහළ අගයක්. ඒ ඉහළ අගයක් ගත්තේ මේ ජලාණු අතර තියෙන අන්තරාංග බන්ධන නිසා. ඒ වගේම අයිස් වල ඝනත්වය ජලයට වඩා වැඩි. අයිස් වල ඝනත්වය ජලයට වඩා අඩුයි. එහෙම උනේ මෙන්න මේ අන්තරාංග බන්ධන හින්දා. හිතන්නකෝ අන්තරාංග බන්ධන නොතිබුණා නම් පෘථිවියේ ජීවයක් නැත. ඔබත් නැහැ මමත් නැහැ. එහෙනම් අපි සියල්ලෝම හටගත්තේ මේ ජලාණු අතර ඇතිවන අන්තර් අණුක බන්ධන හේවත් හයිඩ්‍රජන් බන්ධන නිසා. කියන මාතෘකාව ජලාණු අතර ඇතිවන අන්තර් අණුක බන්ධන. මාතෘකාව ජලාණු අතර ඇතිවන අන්තර් අණුක බන්ධන. ජලාණු අතර ඇතිවන අන්තර් අණුක බන්ධන.
ජලාණු අතර පවතින අන්තරාංක බන්ධන ලියන්නේ ද්‍රවීකරණය වූ එක් ජල අණුවක කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවකුත් ද්‍රවීකරණය වූ ජලාණුවක කුඩා කතාව ලියන්න ඕන. කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවක් ද්‍රවීකරණය වූ ජලාණුවක කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවක් ද්‍රවීකරණය වූ තවත් ජල අණුවක කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුවක් අතර ඇතිවන බන්ධන ජලාණු අතර ඇතිවන අන්තර් අණුක බන්ධන හේවත් හයිඩ්‍රජන් බන්ධන ලෙස හැඳින්වේ. ජලාණු අතර ඇතිවන අන්තරාංග බන්ධන හේවත් හයිඩ්‍රජන් බන්ධන ලෙස හැඳින්වේ. හරි. ද්‍රවීකරණය වූ එක් ජලාණුවක කුඩා ඍණාරෝපිත ඔක්සිජන් පරමාණුවකුත් ද්‍රවීකරණය වූ තවත් ජලාණුවක කුඩා ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණුවකුත් අතර ඇතිවන අණු අතර ඇතිවන අන්තරාංග බන්ධන අන්තරාංග බන්ධන හයිඩ්‍රජන් බන්ධන ලෙස හැඳින්වේ. අන්තරාංග බන්ධන හේවත් හයිඩ්‍රජන් බන්ධන ලෙස හැඳින්වේ. ජලාණු අතර පවතින මෙම බන්ධන නිසා කාමර උෂ්ණත්වයේදී ජලාණු අතර පවතින මෙම බන්ධන නිසා කාමර උෂ්ණත්වයේදී ජලය වායුවක් ලෙස නොව ද්‍රවයක් ලෙස පවතී.
කාමර උෂ්ණත්වයේදී ජලය වායුවක් ලෙස නොව ද්‍රවයක් ලෙස පවතී. කාමර උෂ්ණත්වයේදී ජලය වායුවක් ලෙස නොව ද්‍රවයක් ලෙස පවතී. ද්‍රවයක් ලෙස පවතී. ඊට අමතරව ජලාණු අතර පවතින අන්තර් අණුක බන්ධන නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණ වන්නේ ඊට අමතරව ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණ කියලා ලියලා තව දාන්න යන පළවෙනි තරුව ජලයේ තාපාංකය ඉහළ අගයක් ගැනීම. 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 දෙවෙනි තරුව ජලයට ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් පැවතීම. 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 තුන්වෙනි කාරණය, තුන්වෙනි ගුණය ජලයේ ඝනත්වය අයිස් වලට වඩා වැඩි වීම. 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 එතකොට බලන්න ජලයේ තාපාංකය ඉහළ අගයක් ගැනීම, ජලයේ විශිෂ්ඨාපදාර්ථතාවයේ ඉහළ අගයක් ගැනීම, ජලයේ ඝනත්වය අයිස් වලට වඩා වැඩි වීම, ඔය සියලුම ගුණ හම්බුනේ ජලාණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල, අන්තර් අණුක ආකර්ෂණ බන්ධන නිසා. මේකද කරන්නේ. මේවට හයිඩ්‍රජන් බන්ධන කියලා භාවිතා කරනවා. හැබැයි ඕ ලෙවල් වලදී නම් කියන්නේ ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දැනගත්ත කමක් නැහැ. වරදක් වෙන්නේ නැහැ.
හරිද පුතා? ඕකට මේකක් දාන්න මේකත් අන්තරාංග බන්ධනයක්. මේවට අන්තරාංග ආකර්ෂණ බැඳීම් කියලා කියනවා. අන්තරාංග ආකර්ෂණ බැඳීම් කියලා පොත්වල තියෙනවා. එතන මේ ජලාණු අතරේ තියෙන මේ බැඳීම් වලට අන්තරාංග බන්ධනේවත් හයිඩ්‍රජන් බන්ධන කියලා කියනවා. ඕවා ඉතින් ඒ වලට ගියාම ඕන තරම් තියෙනවා. ප්‍රේත දීර්ඝ ගොඩක් තියෙනවා. හරි? එතකොට මේ බන්ධන නොතිබුණා නම් ජලයේ ස්වභාවය පවතින්නේ ආමෘෂ්ණත්වයේ තියෙන වායුවක් විදියට. එහෙම තිබුණා නම් පෘථිවියේ ජීවියක් හටගන්නේ නැහැ. කොහොමද එහෙම තිබුණා නම් ජලයේ වායුවක් විදියට තිබුණා නම් මොකද වෙන්නේ? කොහොමද නාන්නේ? බොන්නේ කොහොමද? පානය කරන්නේ කොහොමද? ඒකට බලන්න ඒ සියලු දේ අපි රසායන විද්‍යාවෙන් පැහැදිලි කරනවා. හරි ඒ කියන්නේ අන්තරාංග ආකර්ෂණ බල තමයි පෘථිවියේ ජීවය හට ගැනීමකට දායක වෙන්නේ. ඔයාලා අසලිපියක් හදන්න පුළුවන්. right? එතකොට දරුවනේ මගේ ඩියුටි එක දැන් තව පාඩම් 3කට සීමා වෙලා තියෙන්නේ. හරි? චුම්බක පාඩමයි චුම්බක පාඩම තියෙනවා තව